තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා ඔබ ගෙනියන සදහම් යාත්‍රාව නිර්වාණ. අද මාතෘකාවක් විදිහට ඔබට කැමති විදිහට හිතා ගන්න පුළුවන්. අදත් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නම් ඔබේ කියන්නේ ඔබට පෙර භවයන් දකින්න හෝ ඒ කියන්නේ පෙර උප්පත්ති ස්වභාවයන් දකින්න එහෙම නැත්නම් මතු උප්පත්ති ස්වභාවයන් දකින්න හිතන අයට කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව යම් අදහසක් හදා ගන්න. දැන් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි බණ භාවනා කරනවා තව ක්‍රම ධානය වඩන දේවල් කරනවා යෝගී වරයන් හරහා ගිහිල්ලා එක දේවල් කරනවා සමහර අය හීනෙන් එක දේවල් දකිනවා. මේ හැම දෙයක් තුලම මම මෙහෙමයි විරාත්ම හිටියේ මෙහෙමයි කිය හැම හොයන්න උත්සාහ කරන අය ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් අන්න ඒ අයටත් ඒ වගේම නිවන් මාර්ගයේ ඔස්සේ ගමන් කරන අයටත් මොකද නිවන තියෙන්නේ ඔබ ළඟමයි. ඔබ හතර වටේ ගිහිල්ලා පන්සල් ගානේ ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන ගානේ ගිහිල්ලා ඔබ මේක හොයන්න උත්සාහ කරාට ඇත්තටම ඕක පවතින්නේ ඔබ ගාව. මේ සසර හැදිලා තියෙන්නෙත් එහෙමනම් ඔබ ගාවමයි. ඒ කියන්නේ හැදෙන කරුණු ගොඩනැගෙන්නෙත් ඔබ තුලමයි. ඉතින් ඔබතරම ගොඩනැගෙන සසර කරුණු නවතා ගන්නවා නම් අවබෝධයෙන් නැත්නම් ප්‍රඥාවෙන් අන්න එතනදී ඔබට මේ නිවන කියන තැන හිමි වෙනවා. නිවන කියන තැනක් කියලා තැනක් නෙමෙයි. නිවන කියන අවස්ථාවටපත් වෙන්න පුළුවන්. නැත්නම් නැවත හට ගැනීම නවත්තන්න පුළුවන්. නැවත හට ගැනීම නවත්තන්නම් හටගන්නේ කොතනද කියන එක පිළිබඳව යම් අදහසක් තියෙන්න ඕනේ. ඒකේ මූලික කොටස් වලට ගියපුවාම ඔය අභිධර්ම එහෙම තැන් පොළේදී ඔබට ඇහිලා ඇති පඨවි ආපෝ තේජෝ කියලා කොහොම එක විදිහට කොටස් කරගෙන යනවා. සිතත් උපාදිතී භංග කිය හැම හදාන යනවා. හරි මම ඔබට හිතන්න අවස්ථාවක් එක්ක මේ කතාව ඉස්සරහට ගෙනියන්න. ඒ තමයි මේ දැන් ඔබට පෙර ආත්ම භාවයක්. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා සිතනේ මේ ඔක්කොම හදන්නේ. කර්ම රැස් කරන්නේ සිත. ඒ කියන්නේ කුසල අකුසල මේ ඔක්කොම ඒ කියන්නේ සිතෙන් හදන දේවල් තමයි ක්‍රියාවන් බවට පත් වෙලා ඇවිල්ලා අපි දානයක් දෙනවා නම් දෙන්නේ. කොහොමද මේක ඒ දාණය දුන්නට දාණයෙන් හින්දා නෙමේ සසර සැකසෙන්නේ. ඒ දාණය දීම නිසා ඇතිවන කුසල් සිතක්. සමහරට අකුසල් සිතක් ඇති වෙන්නත් පුළුවන්. දාණය දීලා අපරාධ කියලා හිතනොත් එහෙම අකුසල් සිතක් වෙනවා. ඒ වගේ ඒ හැදෙන සිත මත පදනම් කරගෙන ඒ සිතේ හැදෙන ස්වභාවය මත පදනම් කරගෙන තමයි ඕනෑම කෙනෙක්ගේ සසරක් කියලා එකක් ඒ මිනිස්සයා හදාගන්නේ. ඒතකොට සසර කියන එකත් තව කොහෙවත් තියෙන එකක් නෙමේ. Taman තුලම තියෙන එකක්. එහෙනම් මේක ටිකක් දීර්ඝ වෙයි කතාව පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් ඔබට පෙර භවයන් බලන්න ගියපුවාම කොහොමද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. ඒකට අදහසක් ගන්න. මේකට ඔබට බුද්ධ ත්‍රිපිටකේ හරි කොතන හරි එක වචන තියෙන්න පුළුවන්. ඒ වචන අල්ලන්න යන්න එපා. වචන අල්ලන්න ගියොත් මේ ජීවිතේ මේ සංසාර ගමන ඉවර කරන්න වෙන්නේ නැහැ. ඔබ මේ වචන වල තේරුම් හොයලා විවිධ පොත් පෙරලා විවිධ සංසාරේ විවිධ ආත්ම ලැබුමින් ගමන් කරන්න පුළුවන්. හොඳයි මම තව දෙයක් කියන්නම්. සිත නිදහස් වෙනවා නම් සිත තිබුණේ කාගාවද? සිත කොහෙවත් ගියාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සිත තිබුණේ ඔබ ගාව. සිත කොහෙවත් ගියේ නැහැ. සිත දුරක ගියා කියලා ඔබට දැනෙනවා. ඒ නිසා ගාථාවලින් කියලා තියෙනවා දුරංගාමං ඒක චරංකී කියහමත් විස්තර කරලා තියෙනවා. මේ තමයි සිත ගැන හොයන්න තියෙන අවස්ථාව. සිත කොහෙවත් ගියේ නැහැ. සිත තිබ්බෙත් ඔබ ගාවමයි. සිත ඔබට යනවා වගේ කාලයේ මුලාවකට අහු වෙනවා. මේ කාලයේ මුලාව කියන එක මම දවසක කියලා දෙන්නම්. තාම තේරෙන්නේ නැහැ. අපි හදාගත්ත කාලයේ මුලාවත් එක්ක රැවටෙනවා කියන එක. ඒක සිත කොහොමද ගියේ සිත තිබ්බේ ඔබ ගාවමයි. හඳ ඔබ ගාව තියෙන ඔබ ළඟ තියෙන දෙයක් ඔබට බලන්න බැරියයි. බැරි ඔබ කාලයේ මුලාවට අහු වෙනවා. එහෙම බලන්න බැරි ඔබ ළඟ තියෙන්නේ කියලා තව දෙයක් අපි කාලයේ මුලාව කියන වචනේ පැත්තකට දාමුකෝ. ඔබ ළඟ තියෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. අර කන්නඩි දෙක ඉහුට තියාන හොයන්නේ හතර වටේ කන්නඩි දෙක කොහෙද තිබ්බේ කියලා අපිට කොහොම උදාහරණ තියෙනවනේ. ඒ වගේ සිදුවීම් ළඟ තියාන හොයන හැටි දන්නේ නැහැ. එතකොට මෙන්න මේ සිත දැන් එක සිතක් හටගෙන කියන සිතවිල්ලක් හටගෙන ඒ මොහොතක් පැවතිලා ඒ තව මොහොතකදී නැති වෙලා යනවා. මේ සිත තුළම හටගන්න සිතවිලි. එතකොට ඒ සිතවිල්ල නැති වෙනකොට තව සිතක් පහළ වෙනවා. ඒ සිතත් නැති වෙනකොට තව සිතක් පහළ වෙනවා. ඒ සිත තුළට කර්ම රැස් කර ගන්නවා. කර්ම වල ඇතිවන හේතුව ඵලයක් වශයෙන් මේ ලෝකයේ පවතිනවා. ඕකනේ සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා තියෙන්නේ. ඔව්. එහෙනම් ওই සිත තිබ්බේ කොතනද? ඔබ ගාව. නිකන් හිතන්න. ඔබ ගාවයි සිත තිබුණේ.
එතකොට ඔබ ආත්මීය වශයෙන් අරගෙන මිනිස්සෙක් විදිහට ඉපදිලා හිටියොත් මිනිස්සයා මරණ අන්තිම මොහොතේදී චුතිසිතක් කියලා එකක් පහළ වෙනවනේ. අන්තිම මොහොතේදී මරණාසන්න මොහොතේ. ඒතකොට මරණාසන්න මොහොත දක්වාමත් පුජ්‍යලයේගේ සිත පැවතුනේ කොතනද? ඔතන. මම නිකන් ඔතන කියන වචනයක් දාගන්නම්. කොතනද කියන එක ඔයගොල්ලෝ නිකන් හිතා ගන්න උත්සාහ කරන්න. මම කියනවා ඔතන තමයි පැවතුනේ. සිත පැවතුනේ ඔතන. ඒ කියන්නේ ඔබ ගාව. හරි. ඒ සිත නිරුද්ධ වෙලා චුතිසිතක් නිසා තව තැනක පහළ වෙනවා. තවත් උපාදයක් ලැබනවා කියලා ඔබ හිතනවා. හොඳයි. මම මෙහෙම කියනවා. ඔබ ඉන්නේ දැනට දැන් මම ඉන්නේ නගරයේ ගත්තොත් කුරුණෑගල. එතකොට මම ඉන්නේ නගරය තුල මම කියන චරිතය. එහෙම නැත්නම් ඔබ මෙතන හිටියොත් ඔබ කියන චරිතය හදිස්සියේ ආයුෂ අවසන් වෙලා මියනවා. චුතිසිතක් පහළ වෙනවා. නැවත මනුස්ස භවයකම කියලා හිතමුකෝ. චුතිසිතක් පහළ වෙනවා නැවත මනුස්ස භවයක. හැබැයි ඔබට භෞතික වශයෙන් උපාදේ සිද්ධ වෙන්නේ අනුරාධපුර දිහා. භෞතික වශයෙන් ඔබට උපාදේ සිදු වෙන්නේ අනුරාධපුර දිහා. මම මේ කියන කතාව හොඳින් තේරුම් ගන්න ඔබට ඒකට සිත දකින්න පුළුවන්. සහ ආපස්සට මේ ජීවිතේ දකින්න පුළුවන්. ආපස්සට සංසාර ගමන පිළිබඳව දකින්න පුළුවන් වෙයි මේක ඔබට හරියට තේරුම් අරගෙන ප්‍රගුණ කරොත්. මොකද බණ භාවනා ඔස්සේ කට්ටිය මේ කතාව හොයන්න හදනවා. ඇත්ත කතාව ඒක නෙවෙයි. ඒ වෙන්නේ මේකම තමයි. අවසානට මොකද බණ භාවනා කරනවා කියන්නේ සිත දියුණු කරනවා. සිත දියුණු කරනවා කියන්නේ සිත නිදහස් කරනවා. සිත නිදහස් කරලා සිත එක තැනකට ගන්නවා. සිත එක තැනකට ගන්නවා කියන එකේ තේරුම මොකද? සිත ඔබ ගාවට ගන්නවා. එහෙනම් මේ කතාව තමයි මේ කියන්නේ. ඔබ ගිහිල්ලා භාවනා අධ්‍යයනවලට ගිහිල්ලා එහෙම හිතන්න එපා. මෙන්න මේ විදිහට හිතන්නකෝ. හරි. දැන් ඔබ චුති සිත ගිහිල්ලා අනුරාධපුරේ තමයි පහළ වෙන්නේ. මම ඔබෙන් අහනවා මරණයට පෙර ඔය සිත තිබ්බේ කොහෙද? මරණයට පෙර ඔය සිත සාමාන්‍ය සිතුවිලි හටගත්තේ කොහෙද? ඔබ ගාව. එහෙම නැත්නම් මම ඔතන කියන්නම්. දැන් ඔබ අනුරාධපුරේ ඊළඟ සිත පහළලා ඊළඟ ආත්ම භාවයක් විදිහට ඔබ කාලයේ මුලාවට අහුවෙලා දැන් එතන ඔබ හට ගන්නවා. දැන් ඒ හට ගන්නකොට ඒ සිත කාගේද? ඒ සිත කාගේද කියලා අහුවොත් ඔබ කියනවා ඒ සිත මගේ. ඒ සිතත් මගේ. ඒතකොට අර කලින් මරණය වෙන මොහොතේ තිබ්බෙත් මගේ සිතමයි. දැන් අනුරාධපුරේ පහළ වුණෙත් මගේ සිතමයි. එහෙනම් මම ඔබෙන් අහනවා සිත කොහෙද තියෙන්නේ? සිත තියෙන්නේ ඔබ ළඟමයි. සිත තියෙන්නේ ඔබ ළඟමයි. එහෙනම් කුරුණෑගල හිටපු ඔබ අනුරාධපුරේ නැවත ඉපදුනා කියලා ඔබට කාලයේ මුලාවක් පෙන්වා දුන්නට ඔබ ඉඳලා තියෙන්නේ ඔබ ඉන තැනමයි. ඔබ කොහෙවත් ගිහින් නැහැ. ඔබ හිතනවා සංසාරයේ කියලා මේ හැම තැනම ඇවිදිනවා කියලා. මේ විශ්වයේ හැම තැනකම ඇවිදිනවා කියලා. නෑ, ඔබ ඉඳලා තියෙන්නේ ඔබ තැනමයි. උන් උතරයි හොයන්න ඕන තැන. ඔබ ඉඳලා තියෙන්නේ මේක හොඳට තේරුම් ගන්න. ඔබ ඉඳලා තියෙන්නේ ඔබ ඉන්න තැනමයි. ඔබ කොහෙවත් ගිහින් නැහැ. මොකද ඔබේ සිත නෙමේ යන්නේ එහාට මෙහාට. සිතත් ගිහින් නැහැ. සිතත් කොහෙද තිබිලා තියෙන්නේ? ඔතනමයි. කොහෙවත් ගිහින් නැහැ. මේ කතාව හොඳින් තේරුම් ගන්න. මෙච්චර කාලයක් මම කිව්වා විශ්වයෙන් දර්ශනය කියන එක. මේ මනෝමූලික වූ දර්ශනය බොරු දර්ශනයක් පෙන්වලා දීලා යටපත් කරලා තිබ්බේ වටිනා දේවල් ඔබට දෙන්නේ නැහැ. දැන් ඒක ස්ථාපිත වෙන කාලයක් කියලාත් මම අනාවේකේ පළ කරලා තිනවා. අනිත් නාලිකාවල ඔබට ගියොත් බලා ගන්න පුළුවන් මගේ තියෙන අනිත් නාලිකාවල. එතකොට අන්න ඒ කාල සීමාව තමයි මේ උදාවෙන් පවතින. එහෙනම් ඔබට දැන් ඇත්ත හෙළිවන කාල සීමාව කියන එක මතක තියාගන්න. ඔබේ සිත ගැන ඇත්ත. එතකොට ඔන්න ඕක තමයි උනේ. සිත ඔතනමයි තිබුණේ. මරණින් මතු නැවතත් පහළ වුණා චුතිසිතක් විදිහට. ඒ ඔයාගේ ආත්ම භාවය අවසන් කරලා ඊළඟට අලුත් විදිහට ආරම්භ වෙනවා. ඒක ඔබට අලුත් දෙයක් විදිහට දැවුනට සසරක් පුරාවට යම් කාලෙක ඔබ හටගත්තාද? හටගත්තේ කොතනද කියලා ඔබ අදහස් කරුවොත් ඔතනමයි. වෙන කොහොමවත් ඔක හටගත්තේ නැහැ. ඒ තුලමයි හටගත්තේ. ඒ තුලම හටගෙන ඒ තුලම නිරුද්ධ වෙන ස්වභාවයක් තමයි මේ සිතට තියෙන්නේ. හැබැයි ඔබ ආත්මීය වශයෙන් මේක දකින්න හදනවා. සත්ව ආත්මයක් විදියට දිව්‍ය ආත්මයක් විදියට මේක දකින්න හදනවා. විවිධ ශක්තියින් ඔබ ලං කරගන්නවා. බාහිර ශක්තියින් ඕන තරම් තියෙවනේ. ඒවා බඩ භාවනා කරමින් Tamanට ලං කරගන්නවා. සසර පුරාවට එක එක දේවල් එකතු කරනවා. එකතු කරන්න ඔබ ශක්තිමත් වෙනවා. අපි මෙහෙම හිතමුකෝ ඔබ රුපියල් වලින් එකතු කරනවා. ඔබ මේ ඉඩ කඩන් වලින් එකතු කරනවා. යාන වාහන වලින් එකතු කරනවා. කාලයක් යනකොට ඔබ නිකන් මහා ධනවතෙක් වගේ වෙනවා. ඒ වගේ තමයි මානසික ශක්තිය විවිධ ශක්තියින් විශ්වයේ තියෙන දේවල් Taman ප්‍රගුණ කරපුවාම දෙවි කෙනෙක් අධිබල සම්පන්න දෙවි කෙනෙක් විදියට ඍෂිවරයෙක් විදිහට ඔබට දකින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක නෙමෙයි බුදුදහම. මේ කියන්නේ මේවා ඔක්කොම එකතු කරගෙන ආයත් සිද්ධ වෙන්නේ සසර ඇවිදින එක. සසර ඇවිදිනවා කියන්නේ කියලා කියන්නේ මට ඔබට පහදලා දෙන්න තියෙන දේ තමයි එක තැන පල් වෙන එක. ඔන්න හොඳ දෙයක් තේරුම් ගන්න. එක තැන පල් වෙන එක. මොකද්ද? එක තැන පල් වෙනවා.
එක තැන පල් වෙනවා කියන එක දැන් කියන්නම්. අර චුතිසිතත් එක්ක නැවත සිතක් පහළ වෙනකොට ඒ සිත තිබ්බෙත් ඔබ ගාවමයි. ඒතොර ඒ සිතින් ඔබ අනුරාධපුරේ හටගත්තේ සත්වයක් වෙලා කියලා ඉතින් වඳුරෙක් වෙලා ඔබ හටගත්ත අනුරාධපුරේ. ඒතොර මේ වඳුර වෙලා ඉපදුනාට සිත තිබ්බේ කොතනද? චුතිසිතක් විදිහට හටගත්තට සිත ඔබ ගාවම තිබිලා තමත් ස්වરૂපයක් දරුවා පමණයි. තවත් රූප කායක් එක්ක ඔබ මුලාවකට අහු වෙනවා වඳුරෙක් කියලාවල්ලා. ඒකට මෙහෙමයි වෙන්නේ. ඒකට ඔබ සිතින් හදා ගන්නවා මීළඟ ආත්මයට එක්ක කරපු කර්ම විපාකය, අකුසල කර්ම විපාකය. එහෙම නැත්නම් ඔබ හිතෙන් හදා ගන්න මම වඳුරු ආත්මයක් පිළිබඳ පරිශන කළ යුතුයි. දැඩි ලෙස වඳුරෙකු සතෙකුට ආදරය කළ යුතුයි කියලා ඔබ සතෙක් හදනවා මේ මනුස්ස ලෝකෙද්දී. අර කුරුණෑගලෙද්දී හදනවා. ඒ සතා නිසා ඔබේ සිත පහළ වෙනවා ඒ සත්ව ලෝකයේ තුල. එතකොට ඔබේ සිත පහළ වෙන සත්ව ලෝකයේ කර්මානුරූපව හටගන්න තියෙන තැන තමයි ඔබ භෞතික වශයෙන් දකින අනුරාධපුර. හැබැයි මනෝමූලික දහමක් නිසා මනස කොහෙවත් හටගත්තේ නැහැ. අර සත්‍යා වෙනුවෙන් තිබිච්ච බැඳීමට හදාගත්ත හේතුව ඵලයක් විසියට ඔබේ මනෝ ලෝකයේ තුල ඔබ දකින්න පටන් ගන්නවා. මේකයි ඇත්ත. ඔබේ මනෝ ලෝකයේ තුල ඔබ දකිනවා. දකින්නකොට ඔබව සතෙක් වශයෙන් දකිනවා. හැබැයි ඔබ කාලයේ මුලාවට නැවත අහු වෙනවා. ඒ නිසා ඔබ හිතනවා අනුරාධපුරයේ මේ කුරුණෑගල සිට අනුරාධපුරේ වඳුරෙක් ලෙස ඔබ ඉපදුණු බව. දැන් මේ විදිහට ඔබ ගියොත් නිකමට හිතන්න දැන් ඔබ තුලම ඔබ ළඟම ඔතනම හටගත්ත සිතක් විවිධ ස්වරූප වලින් විවිධ ආත්මීය වශයෙන් ඔබ විසින් හදාගත්ත මුලාවක් ඇතුලේ ඔබ කැරකිලා තියෙන්නේ. කැරකිලා තියෙන්නේ කොහෙද? එකම තැන. එහෙනම් එකම තැන කැරකෙන මිනිසුන්ට අපිට කියන්න වෙන්නේ එක තැන පල් වෙනවා කියලා. ඉතින් මේ தත්ත්වයේ බුදුහාමුදුරුවෝ දෙකෙනෙක් දකිනවා. බුදුවරයෙක් දකිනවා මේ එක තැන පල්වීම. ඉතින් එක තැන පල්වී විවිධ මනෝමූලික අවස්ථාවලට මේ සිත භාජනය කරමින් වේදනාව විඳමින් යනවා. මොකද මේවා අල්ලන්න මිනිස්සුන්ගේ සිත ඇතුලේ වේදනාවක් හට ගන්නවා. දැන් එකින් එකට එක තැන පල් වෙනවා. ඒතකොට එක තැන පල් වෙන දෙයක් මොකද වෙන්නේ? එක තැන පල් වෙන්න ගත්තොත් කුණු වෙනවා. කුණු වෙනවා කියන්නේ. දැන් මේ එක තැන පල්ුනේ ඇයි? හොඳට හිතන්න මේවා. එක තැන පල්ලුනේ ඇයි? ඔබ සිතෙන් අල්ලගත්තා. ඔබ ඉපදෙන ආත්මේ මේක මගේ කියලා අල්ලගත්තා. මේකේ ස්වභාවයෙන් අල්ලගත්තා. මේක තේරුන්නේ නැහැ එක තැන පල් වෙන බව. දැන් අල්ලන්න මොකද වෙන්නේ? දැන් මේ එක තැන තියෙනකොට කුණු වෙනවා. එක තැන තියෙන්න හේතුව මොකක්ද? දැන් මේකෙ මිදෙන්න ඕනේ. එක තැන තියෙනකොට කුණු වෙනවා. දැන් මේ එක තැන තිබ්බේයි අපි අල්ලපු වෙද්දා. අල්ලන්න විවිධ ස්වරූප වලින් එතනම හට ගන්නවා. මේක ඔබට තේරෙයිද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් හොයලා බලන්න. ඒ හට ගන්නකොට පල් වෙනකොට කුණු වෙනවා, ගඳ ගහනවා. ඉතින් ওই ටික තමයි වෙන්නේ සිතෙන් ඔබ අල්ලගත්තා. සංසාරේ පුරාවටම කුණු වෙවි ගඳ ගහනවා. කුණු වෙවි ගඳ ගහනකොට මේ සිත අවසානට කිලිටි වෙනවා. සිත කිලිටි උනේ මොකක් නිසාද? සිත කිලිටි උනේ ඔබ අල්ලා ගැනීම නිසා. සිත කිලිටි උනේ ඔබ අල්ලා ගැනීම නිසා. එහෙනම් සිත පිරිසුදු කරන්න ඔබ අල්ලා ගැනීම නවත්තන්න. සිත පිරිසුදු වෙන්න නම් ඔබේ සිතෙන් අල්ලා ගැනීම නවත්තන්න. ඒක හටගෙන යයි පාඩුවේ. හේතුඵල වශයෙන් යමක් ක්‍රියාත්මක වෙයි ඔබේ සිත පිරිසුදුයි. දැන් ඔබට පුළුවන් අල්ලා ගැනීමෙන් තොරව ඔබේ සිත ගැන පරීක්ෂණ පවත්වන යම් මොහොතක් වේද එතෙන් සිට ඔබට පෙරපසු දැකීමේ හැකියාව තියෙනවා. ඇයි? ඔබ හදාගත්ත හේතු නිසාම ඉදිරිය හට ගන්නවා. ඒක තර්කයක් නැහැනේ. ඔබ හදාගත්ත හේතු වල ඵල වශයෙන් ඔබේ ඉදිරිය හට ගන්නවා. ඉදිරිය කියන්නේ කොහෙද? ඔබ ළඟම තියෙන ඔබේ ස්වરૂපය නැවත නැවත මාරු වෙනවා. හරියට නිකන් එක තැන ඉඳගෙන කෙනෙක් ඇඳුම් මාරු කරනවා වගේ විවිධ ස්වરૂප මාරු වීමක් සිද්ධ කරනවා. හරියට නිකන් වෙස් ගන්නලා වෙනස් කරනවා වගේ. එක තැනම මාරු වීමක් සිද්ධ වෙන්නේ. එතකොට එක තැන මාරු වෙච්ච data එකක් විශ්වයේ සංසාරගත වශයෙන් කියලා ඔබ හිතන විදිහට සංසාරගතේ එක තැන මේ විදිහට මාරු වෙච්ච තොරතුරක් ඔබට එක තැන ඉඳලා විශ්ලේෂණය කරන්න බැයිද? කොහෙවත් යන්නේ නැතුව. මොකද ඔබ සංසාරේ හටගත්ත සියලුම ආත්ම ටික පවතින්නේ සිත තුල නම්. සිත නිසා හටගත්ත ආත්මීය ස්වභාවයක් නම් ඒ තුල නම් මේ data එක ස්ටෝර් වෙලා තියෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ ඔතන. ඒක තිබුණේ දැන් හොඳට තේරෙනවා ඔතන තියෙන්නේ කියලා. ඉතින් ඔතන තියෙන දේ එකින් එක අපිට විශ්ලේෂණය කරගන්න පුළුවන් නම් සාර අසංකීය කල්ප ලක්ෂයක් ආපස්සට බලනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ළඟ තියෙන දෙයක් නේ බලන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඒ බැලීම උදෙසා සිත සකස් කර ගැනීම අපහසුයි. මොකද සිත සෑම වෙලාවකම මුලාවකට අපි විසින් ලක් කරලා තියෙන්නේ. ඒ මුලාව ලක් කරන්නේ සිතම නෙමේ. මුලාවට ලක් කරන්නේ මේ විශ්වයේ තියෙන කර්මයේ ස්වභාවයක්. මොකද විශ්වයේ පැවැත්ම උදෙසා මෙන්න මේ මුලාව පැවැත්විය යුතුයි. මේ මුලාව පැවැත්වුවේ නැත්නම් සත්වයා මේ ලෝකයෙන් මිදිලා යනවා. ලෝකයෙන් මිදලා ගියපුවාම සිස්ටම් එක පවත්වන්න බෑ. ලෝක සිස්ටම් එක පවත්වන්න බෑ. ඒ නිසා මුලාවට ලක් කර යුතුයි. ඒ ලක් කිරීම තමයි ඔබ සිද්ධ කරලා තියෙන්නේ. ඔබ විසින් ඔබම මුලාවට ලක් කරනවා.
සෑම මොහොතකම එක පැත්තක් අතහැරලා අනිත් පැත්ත අල්ලන ස්වභාවයක් තමයි පෙන්වන්නේ. ඒ පැත්ත අල්ලනකොට මම හිතනවා මම අල්ලන්නේ නැහැ කියලා. ඒ නැහැ කියනකොටත් ඔබ නැවත අල්ලනවා. මේව ඔබ අභිධර්මයෙන් අහලා දැකලා අහලා ඒවට වචනක් දාගෙන දැන් මේ වචන හොයන්න ආයෙත් මේ මුලාවට අහු වෙලා ඇති. ඒ නිසා ඔබ හැම වෙලාවෙදිම කල්පනා කරන්න හේතුඵල හරි කරගන්න මේ සිතේ හටගන්න සිතුවිලි මත හටගන්න හේතු වල ඵල වශයෙන් නැවත එතනම සිත ස්වરૂපයකින් හටගන්නවා. ඒ ස්වરૂපයේ ස්වභාවය මත රූපයක් හටගන්න පුළුවන්. සතෙක් විදියට හෝ දිව්‍යාත්ම ස්වરૂපයක් හෝ හටගන්න පුළුවන්. ඒ මොකක් හෝ ස්වરૂපයක්. එතකොට මේ ස්වરૂපේ හටගත්තාම මම මගේ ස්වરૂපයට හටගන්නවා, ඔබ ඔබේ ස්වરૂපයට හටගන්නවා. මේ විදිහ ස්වરૂප ගණනාවක් තියෙනකොට අපි විවිධ අයගේ එක එක අයගේ දකිනවා. එහෙනම් ඕනෑම කෙනෙක්ගේ පෙර කාලයත් පසු කාලයත් අනාගතේ හටගන්න විදිහත් ඒ පුද්ගලයා මීට පෙර ආත්ම ගණනාවකට පෙර හිටපු විදිහත් දකින්න ආපස්සට යන්න දෙයක් නැහැ. මොනවද ආපස්සට යන්න තියෙන්නේ? ඒ පුද්ගලයා ළඟ මේ සිත පවතිනවා. ඒ පුද්ගලයා ළඟ මේ සිත පවතිනවා. ඒ සිතේ ආපස්සට ඩේටා ටික රීඩ් කරා නම් ඒ සිතේ ආපස්සට ඩේටා ටික රීඩ් කරා නම් ඒ පුද්ගලයා හටගත් ආකාරය සංසාරේ හිටපු විදිය ගත කරපු ජීවිත ඔක්කොම මේ සිත ඇතුලේ හටගෙන තියෙන්නේ. ඒ පුද්ගලයාට ඒ කාලය පිළිබඳ ඒ කාලය කියන මුලාවට මම කියවනේ කාලය කියලා මුලාවක් කියලා. ඒ කාලයේ මුලාවට මේ මනුස්සය අහුවෙලා නිසා මේ මනුස්සයට අමතකයි. මොකද මේ මනුස්සයට මතක තිබ්බනම් මේ එකතන පල්වීම ඕනෑම කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. ඕනෑම කෙනෙකුට මේ එකතන පල්වීම තේරෙන්න පටන් ගන්නවා. එකතන පල්වීම තේරෙනකොට ඔහුට තේරෙනවා මේ එකතන පල්වෙන්නේ ජීවිතයේ තේරුම මොකද්ද කියලා. අන්නේ ජීවිතයෙන් තේරුච්ච ගමන්ගේ මනුස්සයා එකෙන් මිදිලා යන්න උත්සාහ කරනවා. අන්න එහෙම තමයි රහතන් වහන්සේලා මේ ඇල්ලා ගැනීම කියන කාරණයෙන් මිදලා යන්නේ. මොකද අල්ලගන්න එතන පල් වෙනවා. අල්ලගන්න එතන පල් වෙනවා. මම ඊළඟ වීඩියෝ එකකින් අන්නේ එකතන පල් වීම පිළිබඳව හොඳ උදාහරණයකුත් එක්කම ඔක පැහැදිලි කරන්නම්. එකතන පල් වෙන සිත කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මෙන්න මේ ස්වરૂපය ඔබ සොයාගන්න. මේ ස්වરૂපය ඔබ සොයාගන්න. එක තැන නේද මේ සිත තියෙන්නේ කියලා. දැන් දූරංගාමං ඒක චරං කියලා විස්තර කරපු බව හැබැයි සමහර මතක තියාගන්න ත්‍රිපිටකයේ හෝ එන අපිට කරුණු 100%ක් සත්‍ය වෙස පිළිගන්න පුළුවන්ද කියන එක ඔබට ප්‍රශ්නයක් එයි. ඒක මම ඔබට පහුගිය ටිකේ පැහැදිලි කරලා නැවතත් මම මේ ධර්ම පුස්තක වලට මම ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. හේතුව මම මේ ප්‍රශ්න කරේ ඔබට යමක් තේරුම් ගන්න ඕන නිසා. මේ විදිහට ධර්ම පුස්තක එනකොට සහ ඉතිහාසයේ මේ ධර්මය යටපත් කරනවා. ඒක විශ්වයේ ස්වභාවය. ඒක දෙන්නේ නැහැ එළියට. දෙන්නේ නැත්තේ යම් කාල සීමාවක් තුලදී පමණයි විශ්වයේ මේ සිස්ටම් එකෙන් මුදාහරින්න සිස්ටම් එකෙන් ඉවත් වෙන්න පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන්නේ. ඊළඟට ඒක පුද්ගල වශයෙන් කෙනෙකුට යමක් තේරුම් ගන්න මේ සිස්ටම් එකෙන් අයින් වෙන්න පුළුවන්. හැබැයි සාමූහික වශයෙන් මේ සිස්ටම් එකෙන් ඉවත් වෙන කෙනෙකුට එහෙම නැත්නම් මේ නිර්වාණය කියන දැනටපත් වෙන කෙනෙකුට අවස්ථාව සාමූහික වශයෙන් එකතු වෙලා යනකොට මේ සිස්ටම් එකේ හිස්තැන් මතුවෙනවා. ඉතින් එක ළඟම මේ විදිහේ ගොඩක් දේවල් සිද්ධ වෙන්න ගත්තොත් මේ සිස්ටම් එක පවත්වන්න බෑ විශ්වය තුල. නමුත් මේ විශ්වය පැවතිය යුතුයි. මොකද අනිත් සත්වෙන්ට මේ ලෝක තුල ගමන් කරන්න නම් ඒක පැවතිය යුතුයි. ඒ පවතින දේ අපි වෙනස් කරන්න බෑ. බැරි නිසා විශ්වය විසින් ධර්මයේ ලෙසින්ම අධර්මිෂ්ඨ ස්වභාවයක් දාලා ඒක වහලා දානවා. සමහරට අභිධර්මයේ වේසයෙන් නිවැරදි අභිධර්මයේ වේසයෙන් වැරදි අභිධර්ම ස්වરૂපයක් සමාජගත වෙනවා දේශකයන් වහන්සේලා හරහා. ඒකයි සිද්ධ වෙන්නේ. වැරදි දෙයක් එළියට එනවා හරි දෙයක් වගේ. විශ්ලේෂණය කරගෙන යනකොට හරි. හැබැයි විශ්ලේෂණය කරන කෙරවලට යනකොට ඔබ හිර වෙනවා. දේශකයන් වහන්සේ හිර වෙනවා. ඔබ පුළුවන් නම් බලන්න පරණ දේශකයන් වහන්සේලා පැහැදිලි කරන්න කියලා ගැඹුරුම තැනකට යනකොට ප්‍රශ්නාර්ථයක් තැන නතර වෙනවා. ඒක ඔබත් නතර වෙනවා. දැන් අද මේ ප්‍රශ්නාර්ථයට යම්කිසි උත්තරයක් දීම තමයි මම මේ කරේ. ඔබ ආත්මීය වශයෙන් ගොඩාක් මම මෙච්චර ආත්ම ගානක් දුක් විඳලා ඇති කියලා ඔබ හිතුවා නම් ඇත්තටම ආත්ම ගානක් ඔබ දුක් විඳලා නැහැ. හේතුඵල වශයෙන් ඔබ ලෝකයක් දැකලා විතරයි තියෙන්නේ. ඒ ලෝකය ඔබ හිතින් මවාගත්ත ලෝකයක් විදිහට ඉදිරියට පෙනිලා විතරයි තියෙන්නේ. වෙන කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි මේ සියල්ල සිදුුනේ එකම තැන. විවිධ විදිහට හරියට නිකන් channel මාරු කර ටීවී එක බැලුවට ඒ channel වල තියෙන මනෝභාවයන් ඔබේ සිත තුළ පහළ වෙනකොට සමහරට එක ෆිල්ම් එකක් බලනකොට ඔබේ වෛරයක් ගොඩ නැගෙනවා. තව ෆිල්ම් එකක් බලනකොට ආදරය කරනවා ගොඩ නැගෙනවා. තව ෆිල්ම් එකක් බලනකොට තවහරට අර හිනාව කුතුහලයේ වගේ දේවල් එනවා. මෙන්න මේ විවිධ මනෝ ස්වභාවයන් channel මාරු කරනකොට ලැබුණා වගේ. හැබැයි ඔබ ටීවී එක කොහෙවත් ගෙනිච්චෙත් නැහැ. ඔබ කොහෙවත් නැගිටලා ගියෙත් නැහැ. ඔබ එක තැනක ඉඳලායි මේ සියලුම මනෝභාවයන් භුක්ති විඳින්නේ. ඒ හා සමානව. ඒක සම කරන්න බැරි වුණත් ඔබට මම කියන දේ තේරුම් ගන්න උදාහරණයක් කිව්වේ. ඒ හා සමව ඔබ සංසාරයේ අවිදපු ස්වභාවයක් තියෙන්නේ. හැබැයි ටීවී එක දිහා බලන ඔබ කාලේ නාස්ති කරා. ඔබ පල්ලුණා. එක තැන පල්ලුණා. කාලත් නැහැ, නාලත් නැහැ. මම කියන දේ තේරෙනවද නේද?
කාලත් නැහැ, නාලත් නැහැ. එක තැන පල්වීමක් සිද්ධ වුණා. මෙන්න මේ එක තැන පල්වීම තමයි සංසාරේ පුරාට ඔබට සිද්ධ වුනේ. මේක තේරෙන්නේ නැහැ. මේකට හේතුව තමයි කාලයේ මුලාව. මං කාලයේ මුලාව කියන එක ඔබට මං පැහැදිලි කරලා දීලත් ඇති සමහරට පහුගිය කාල සීමාවලදී. නැති වුණොත් තව ටිකක් කොහොම යනකොට ඔබට මේ කාලයේ මුලාව කියන එක තේරුම් ගන්න පුළුවන්. මොකද මම යම් තැනකදී කියනවා විශ්වයේ පවතින්නේ පැය මිනිත්තු තත්පර දින සති මාස අපි හදාගත්ත ආලෝක වර්ෂ හරි එවැනි කාල සීමාවක් නොවන බව. එහෙම කාල සීමාවක් විශ්වයේ තුල නැහැ. එතකොට විශ්වයේ පවතින්නේ යම්කිසි වෙනත් සිද්ධාන්තයක්. එතකොට ඒක මම පැහැදිලි කරලා ඇති සමහර විට මතක් කරගන්න නැත්නම් අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මෙන්න මේ විශ්වයේ පවතින දැන් ඔබට තේරෙනවා එතකොට කාලතරණය කරන මිනිස්සු. එහෙම නැත්නම් මේ කාලය හරහා ගමන් කිරීම කියන වචනයක් ගැන කතා කරනවා. කාලය හරහා ගමන් කිරීම කියන වචනයට හොඳම උදාහරණය. දැන් තේරෙනවා ඇති ඔබට. එතකොට මේ කාලය කියන එක ඔබ සිතටයි එකතු කරගන්නේ. ඔබ වෙන කොහෙවත් යනව නෙමෙයි. මේ සිත තුළ හටගන්න ස්වභාවයට ඔබ ළඟම තියෙන සිත තුළ ඔබට ගමන් කරන්න අමුතුවෙන් අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ සිත තුළ ගමන් කරනකොට බාහිර පරිසරය පවා ඊට අනුරූපීව වෙනස් වෙනවා. මොකද මීට දැන් ඔබ මෙතන ඉඳලා අනුරාධපුරයේ ගිහිල්ලා එතන උපාද වෙලා දකින්න පරිසරය වෙනයි. දකින්න පරිසරයේ වෙනයි වුණාට ඔබේ සිත තියෙන්නේ එකම තැනක. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ හිතයි කුරුණෑගල සිත තිබිච්ච සිත දැන් තියෙන අනුරාධපුරේනේ කියයි. මම අහන්නේ කුරුණෑගල තිබිච්ච සිත නෙමේද අනුරාධපුරේ පවතින්නේ. වඳුරෙක් වශයෙන්. ඒතර අනුරාධපුරේ පැවතුනාට ඔබ මේ කුරුණෑගල මිනිස්සෙක් වශයෙන් හිටියා නම් දැන් අනුරාධපුර රිලෙවෙක් වගේ හිටියා නම් මේ සිත විතරක් අරගෙන පරිසරය ගැන නොහිතා පරිසරයේ කොටස ගැන ඔබ හදාගත්ත කාල නිර්ණයක් නේ. ඒක ඔබට හේතුඵල වශයෙන් ලැබෙන දෙයක්. ඒ හේතුඵල කොටසේ පොඩ්ඩක් පැත්තකින් තියපුවා. මොකද හේතුඵල කියනකොට කුසල අකුසල කියලා දෙකක් වෙනවා. හේතුඵල දෙක අරගෙන තමයි සංසාර මිනිස්සු ඇවිදින්නේ. එතන හේතු සහ ඵල හට ගන්න නැති තැනට එනවා යම් දවසක. ඒ කොටස ගැන තමයි මේ කියන්නේ. එතකොට ඔබට මේක පැත්තකින් තියලා බැලුවොත් එහෙම මෙහි හටගත් එකයි එහි හටගත් එකයි පැත්තකින් තියලා බැලුවොත් හරියට නිකන් ඔබ මනුස්ස ස්වරූපයක ටීවී එකේ බලන් ඉඳලා එක සැරේට channel එක මාරු කරලා රිලෙව්ගේ ස්වරූපයක් ෆොටෝ එකක් ඉස්සරහින් තියාන බලනවා වගේ එකක් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ මනුස්ස ස්වරූපයේ අඳුන් ටික ගලවලා දාලා වේශ නිරූපණය කරගන්නවා සත්වයේ ස්වරූපයක්. ඒකට ඔබ කාලයේ මුලාවට අහු වෙලා ඔබ කියනවා දැන් අනුරාධපුරයේ ඔබ ඉපදිලා ඉන්නේ කියලා. එතකොට ඒ මොහොතේදී සිතට අපි පංචස්කන්ධය හෝ ඒ තියෙන ඒවකට ඒ ග්‍රහණය වෙන යම්කිසි ස්වරූපයක් හරහා අපි විවිධ ඩේටාස් ඇතුළට දා ගන්නවා. විවිධ තොරතුරු ඇතුළට ගන්නවා. ඒ ගත්තාම අපි අනුරාධපුර තිබිච්ච ගස් වර්ග ඒ පිටි රාජධානි පිළිබඳව ඒවා මතකයට එනවා. ඒවත් සිත තුළ හට ගන්නවා. ඒවත් සිත තුළ හටගෙන ඔබ තවත් මුලාවකටපත් වෙනවා. පත් වෙලා තමයි අර කාලයේ මුලාවට නිකම්ම අහු වෙන්නේ. ඇයි එතකොට ඔබට මෙහෙ තිබිච්ච රාජධානියක් නෙමෙයි මෙහෙ තියෙන දකින්නේ. එතකොට මේ ඔක්කොම තිබුණේ එකම තැනක නම් ඔබට අහපව මනස විශ්ලේෂණය කරන්න පුළුවන් නම් මේ සාර අසංකේය කල්පලක්ෂයක් බුදුවරේ ආපස්සට තමන්ගේ තොරතුරු හොයලා බැලුවා කියලා එකේ තේරුම තමයි මනසින් කොහෙවත් ගියේ නැහැ. මනස තුල තැම්පත් වෙලා තිබිය සසර පුරාවට මෙන්න මේ ආකාරයට තැම්පත් වෙලා තිබිච්ච තොරතුරු ටික පිරික්සීමක් තමයි කරන්නේ. මේ ටික පිරික්සීමට නම් එකතැන පල්වන සිතෙන් ඔබ ගැලවිය යුතුයි. එකතැන පල්වෙන සිතෙන් ඔබ ඈත් විය යුතුයි. ඈත් වෙලා ඔබ එකතැන පල්වන සිත දිහා ඔබ වෙන තැනක ඉඳලා බලන්න ඕනේ. ඒ බලනකොට තමයි ඔබට ඔබේ සිත පේන්න පටන් ගන්න. එතකොට ඔබට පෙර ඉපදිච්ච හැටි, පසු උපදින හැටි ඔබට දකින්න පුළුවන්. ඒක තමයි බුදුවරු බුද්ධත්වයටපත් වෙනවා කියන්නේ මේ සිතෙන් ගැලවිලා ඉවරයි. එතකොට ආපස්සට මේ කතාව දකින්න හැකියාව තියෙනවා. එතකොට මේවට විවිධ ඥාන වර්ග තියෙනවා. ඒවා හැදෙන හැටි තියෙනවා. ඒවා ධර්මයේ පැහැදිලි කරලා ඇති කාරණා තුලදී. ඒවා පස්සේ ඕනට වඩා ගිහිල්ලා හිර වෙන්නත් එපා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ තොරතුරු හොයාගන්න. මම ඒවා කියන්න ගිහිල්ලා ඔබව හිර කරන්න යන්නේ නැහැ. හැබැයි මේ මනෝ ස්වභාවය ඔබට දැන් තේරෙනවා ඇති. මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔබ මේ ධර්මයේ කියන්නේ මහා ගැඹුරක් ලෙස හිතුවනම් ඇත්තටම ගැඹුරකුත් නෙමෙයි. හැබැයි ඇත්තට ගැඹුරක් නැත්තේත් නෑ. මොකද මෙහෙම හිතාගෙන යනකොට ඔබට යම් මොහොතේ ආයෙත් හිර වෙන තැන එනවා. ඒ හිර වෙන්නේ ඔබ ඒ සෑම මොහොතකදී මේ කාලය කියන නිර්ණායකයක් තුළ ඔබ හිර වෙන්න පටන් ගන්නවා. කාලය කියන මුලාවක් තුළට ඔබ අහු වෙන්න ගන්නවා. අන්න ඒ හැම තැනදීම ඔබ ආය සසර කියන තැනට වැටෙනවා. සසර කියලා කියන්නේ 아무තු තැනක් නෙමෙයි. ඔබේ සිත තුළ හටගන්න අර චිත්‍ර ස්වරූපයක් කියලා හිතුවොත් හරි. මොකද දැන් අපි හැමදාම සසර කියලා මේ හැමතැනම ලෝකෙම අල්ලන් හිටපු මේ අපේ ඇස් වලින් පේන කන් වලින් ඇහෙන ඒක අල්ලන් හිටපු තැන ළඟට ගේන්න ලඝු කරන්න දැන් පුළුවන් තරම්. ගෙනල්ලා සිත ගාවට විතරක් ගේන්න. සිත ගාවට ගෙනාපුවම අපිට ලේසියි මේතන මිදිලා අයින් වෙලා යන්න. ඒතර විශ්වයේ තිබිය යුතුයි.
විශ්වයේ තියෙන තොරතුරු තිබිය යුතුයි. ඒ තොරතුරු අපේ මනසින් විශ්ලේෂණය කර යුතුයි. හැබැයි මේ විශ්ලේෂණය කරන කිසිම තොරතුරකට අපි ගස්ඨණය වෙන්නවත් බැඳෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඒ බැඳෙන ගස්ඨණය වෙන සෑම මොහොතකදීම ඔබට සිද්ධ වෙනවා කාලය කියන මුලාවකට නැවත අහු වෙන්න. ඒතර කාලයකින් තොරව එහෙම නැත්නම් අකාලික විදිහට මේක ගමන් කරන්න නම් වෙන්න නම් පුජ්‍යලයා අර ඒ බැඳෙන සිතෙන් නිදහස් විය යුතුයි. මේකට ඔබට ওই පොඩි සංකල්ප තමයි ඔබට මෙච්චර කාලයක් ධර්ම දේශනා ඇතුළේ ඇහුවේ. දැන් මේ කතා කරේ ඔබට කෙලින්ම දෙන්න ඕනේ තොරතුරු. ඒ නිසා මෙතෙන් සිට මම ඉදිරියට කිව්වා ධර්මයේ ස්ථාපිත වීම ඒකාන්තයෙන්ම සිදුවන බව. එහෙනම් මෙච්චර කාලයක් රත්තරන් වාගේ හංගලා තිබ්බා. වටිනා දේවල් විශ්වයේ හැංගිලායි පවතින්නේ. එහෙනම් මෙච්චර කාලයක් වසර 2500ක් තිස්සේ බුදුදහම ඔබට ඇහුන්නේ නැහැ. ඒ මුල්ම රහතන් වහන්සේලා මේ මනුලවින් සමුගෙන යන කාල සීමාව වෙනකොට සාමූහික වශයෙන් සමුගෙන යන කාල සීමාවෙන් පසු ඒ ධර්මයේ කියන දේ මේ විශ්වතලය තුලම හංගලා දානවා. මොකද ඒක වෙනස් මිනිස්සු අතර පත්විය යුතු නැහැ. ඒකටත් මම උදාහරණ ඉදිරි කාලෙදි සපයන්නම් කොහොමද ඒක උනේ කියලා. ඒක හංගලා දානවා. ඒක යටපත් කරනවා. හැබැයි ඒ හා සමාන ධර්මතාවයක් දිව්‍ය ලෝක සැප සම්පත් භුක්ති විඳින මේ විශ්වයේ පවතින අර නිවැරදි ධර්මයෙන් මුලා වූ නමුත් සුගතියේ යන නිවැරදි ධර්මයෙන් මුලා වූ සුගතියේ යන ධර්මතාවයක් විතරක් මහ පොළොවේ පවත්වනවා. හේතුව මේ සිස්ටම් එක විශ්වයේ තිබිය යුතු නිසා. හැබැයි ඒ විශ්වයේ තුල ප්‍රශ්නාර්ථ කරමින් යම්කිසි මානසික කොට්ටාසයක් නැත්නම් අපි සත්ව කොට්ටාසයක් කියමු. කොට්ටාසයක් එක්කාසු වෙලා යම් කාලයකදී මේ විශ්වය තුලින් මිදිලා යන්න දරන උත්සාහය වෙලා සිලකිතු පිරිසක් විශ්වය තුල එකතු වුනහම විශ්වයම තීරණය කරනවා අන්න දැන් මේ පිරිසට නිකුත් වෙලා යන්න කාලයක් නිර්ණායනය වෙ යුතුයි. ඒක නැත්නම් අපි ඔය කියන කාලයේ මුලාවක් වෙන්නේ යුතුයි කියන තැන. අන්නේ යම්කිසි කාලයක් වෙනවා. ඒ කාලය තමයි මේ උදා වෙන්නේ. 2023-24. ඒතර ඒ කාලය තුලදී ආයේ නැවතර යට දාපු ධර්මයේ සත්‍ය වූ ස්වභාවය එළියට එන්න පටන් ගන්නවා. ඇත්ත කතාව එළියට ආවිල්ලා ඒක ඇහිච්ච ගමන් අර මේ ගෝලීය ස්වභාවයක් අපි කියමු. නැත්නම් මේ විශ්වයේ තියෙන සැකස්මක් තියමු. මේ සැකස්මෙන් අත මිදලා. එහෙම නැත්නම් මේ එකතන පල්වෙන ස්වභාවයෙන් අත මිදලා යන ස්වභාවයට මෙන්න මේ ඇත්ත කතාව දැනෙන්න පටන් ගන්නවා. මොකද හැම වෙලාවෙදීම ඔබට ඉතිහාසයේ ඇත්ත කතාව කියලා විවිධ ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. ඒ කරන සෑම වාරයක් පාසා ඔබ මේ ස්වාමින් වහන්සේට බැඳීමක් තුල හටගෙන ආයෙත් ඉස්සරහට ගමන් කරා. ඒ ධර්මයේ ඇත්ත කියලා ඔබ හිතාන යම් තැනකට යනකොට ආයෙ හිර වෙනවා. දැන් හිර වෙන්නේ නැහැ ඔබ. අන්න ඒ විදිහට යම් කාලයකදී මෙන්න මේ ඇත්ත දේ එළියට ඇවිල්ලා විශ්වයේ නිදහස් වීම. එහෙම නැත්නම් මේ නිර්වාණය කියන තැනට මිනිසුන්ටපත් වෙන්න විශ්වයේම අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාව බොහොම සීමිතයි. ඒ ගෞතම බෝධිසත්වයන්ගේ කාලය තුල අවසාන කාල සීමාව තමයි 2023-24 සාමූහික වශයෙන් නිවන් දකින්න. මේක වචනේ අමතක කරන්න එපා සාමූහික වශයෙන් නිවන් දකින්න. ඒතකොට මේ සාමූහික අවශ්‍යවට විස්තේ අවස්ථාව දෙනවා කියන එක තේරුම තමයි ධර්මයේ කියන එක. විශ්වයේ පැවැත්මට ධර්මයේ තියෙන්න ඕනේ. ධර්මයේ අධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ ධර්මයේ තියෙන්න ඕනේ. හැබැයි නිර්වාණගාමී ධර්මයක් විශ්වයේ පැවැත්මට තියන්න බෑ. ඒක මතු කරලා දෙන්න බෑ. එහෙම වුණොත් විශ්වය පවතින්නේ නැහැ. මොකද සියලු සත්වයන් මේකෙන් අත මිදලා ගියාට පස්සේ කා වෙනුවෙන්ද විශ්වය? කාගේ සිත තුළද මේ විශ්වය හටගන්නේ? මොකද එක සිත තුළ හටගන්න සිත නිසා නේද මේ විශ්වය සකසන්නේ. එතකොට මේ සකසන සිත් මේ විශ්වය තුළින් නිකුත් වෙලා ගිය දවසට විශ්වය කියලා දෙයක් නැවත පවතින්නේ නැතුව යනවා. එතකොට එහෙම කරන්න බෑ. මේක තියෙන්න ඕන එකක්. මේක පවතින දෙයක්. ඇයි කියලා අහන්න එපා. ඒක තමයි ස්වභාවය. එතකොට එහෙනම් ඒක නැති වෙන එක වළක්වන්න නම් ධර්මයේ යම් කොටසක් සමාජගත වෙලා තියෙන්න ඕනේ. හැබැයි නිර්වාණගාමී කොටස ඉවත් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් නිර්වාණගාමී කොටස තමයි බුදුවරු දේශනා කරන රත්තරන්ම කොටස. එහෙනම් රත්තරන් කියලා වටිනා කියන දේවල් ඕනම කෙනෙක් කරන්නේ හංගලා තියෙන එක. මොකද වටිනා දෙයක් එලි පහලේ තියන්නේ නැහැ. එහෙනම් විශ්වයේ විසිනුත් මෙන්න මේ රත්තරන් කොටස හංගලා තියෙන්නේ. ඒකයි ඇත්ත. එතකොට අර ධර්මතාවය ඉතුරු කරනවා. ඒ කියන්නේ කුසලයක් මත පදනම් වෙලා මේ සසර සකසන ධර්මතාවයක් තියෙනවා. සුගතිගාමී ධර්මතාවය. ඒ ධර්මතාව කොටස් ටික පවත්වනවා. ඒ ටික පවත්වන්න බුදුවරු ලෝකෙට එන්න අවශ්‍ය නැහැ. මම හැම වෙලාවෙදිම කියවනේ දිව්‍ය ලෝක සැප සම්පත් ලබන්න මිනිස්සුන්ට බුදුවරු ලෝකෙට ඇවිල්ලා ධර්ම දේශනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට දෙවිවරු ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. බුදුවරු ලෝකෙට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ රත්තරන් ටික මතු කරලා ලෝකෙට පෙන්වන්න. මොකද ඒකට අදාළ විශ්වීය කාලය දෙන එකයි බුදුවරු පහළ. බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ අන්නේ රත්තරන් ටික මතු වෙලා එන කාලයක්. එහෙනම් ඒ කාල සීමාවෙත් යම්කිසි බුද්ධෝත්පාදයේ පරිනිර්වාණයෙන් පසුත් යම් කාලයක් පවතිනවා මේ ධර්මතා. ඒ ධර්මතා පවතින එකේ ගෞතම බුද්ධ ශාසනයට අදාළ අවසාන කාල සීමාව කියන එකයි පැහැදිලි කරේ. පහුගිටියේ කියපුවා දැන් ඔබට විටින් විට මේ කතාව තේරෙනවා ඇති. එහෙනම් ඔබ දැන් සිත දිහා බලන්න අපි තව කතා කරමු.